දේශනා අංක 3. එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර ප්ලාස්ටෝවී පිහිටි ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ වස්සාන සමය වෙනුවෙන් ඔබ වෙතගෙන එන්නා වූ විශේෂ සතිපට්ඨාන ධර්මදේශනා මාලාව. දේශකයන් වහන්සේ පූජ්‍යපාද පිටිගල ගුණරත්න ස්වාමීන් වහන්සේ. සදහති පින්වත්නි, ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානය බෞද්ධ මාධ්‍ය ජාලයේ ලන්ඩන් ශාඛාව ඒ ප්ලාස්ටෝහි ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානය තුල වස් කාලය නිමිති කරගෙන පවත්වනු ලබන සතිපට්ඨාන ධර්මදේශනා මාලාවේ තවත් වටිනා ධර්මානුශාසනාවකට සවන් දෙන්නටයි ඔබ හැමදෙනාම සූදානම් වන්නේ. මේ පින්වත් හැමදෙනා කෙරෙහි කරුණාවෙන් මෛත්‍රියෙන් යුතුව අද දවසේ මේ උතුම් සතිපට්ඨාන ධර්මදේශනාව සිදු කරනු ලබන්නේ පූජ්‍යපාද අතිගෞරවනීය පිටිගල ගුණරතන මහා ස්වාමීන් වහන්සේ විසින්. උන්වහන්සේ ඊටම පැහැදිලිව සරලව මේ හැමදෙනාටම තේරුම් ගත හැකි පරිදි ඒ සතිපට්ඨාන ධර්ම දේශනාව මේ හැමදෙනා කෙරෙහිම මහත් කරුණාවෙන් යුතුව මෙතෙන් පටන් දේශනා කරනු ලබනවා. අපේ යති ගෞරවනීය පිටිගල ගුණරතන මහා ස්වාමීන් වහන්සේට අප හැමදෙනා කෙරෙහිම කරුණාවෙන් මේ උතුම් ධර්ම දේශනාව පවත්වා වදාරන ලෙස ඊටාම ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා. හැමදෙනාම සාදුකාරයක් පවත්වලු උන්වහන්සේ පිළිගන්න. ධර්ම දේශනාවට ප්‍රථමයෙන් මේ පැමිණ සිටින හැමදෙනාම තිසරණ සහිත ආජීව වට්ටමක සීලයෙහි පිහිටුවා වදාරා ඒ උතුම් ධර්මානුශාසනාව පවත්වන ලෙස අපි තාම ගෞරවයෙන් යුතුව පිටිගල ගුණරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට ආරාධනා කරනවා. නමස්කාරය කියන්න. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි.
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීව සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීව වේරමණී සික්ඛාපදං සමාදියාමි මේති සරණ සහිත වූ ආජීව අෂ්ටමක සීලය මාර්ගඵල නිවන් පිණිසම හේතු समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मुक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා සෝක පරිද්ධවානං සමතික්ඛමාය දුක්ඛ දෝමනස්සානං
අත්ථංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චි කිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානාති. ධර්ම ශ්‍රවණාබිලාසී ගුණබර කාරුණික පින්වත්නි, අතිභයංකර බිහිසුණු ගෝර සංසාර ගමනේ කල්ප ගණන් අනන්ත අප්‍රමාණ දුක් ගැහැට විඳින්මින් ලෙයින් කඳුලින් දුකෙන් සුසුමින් ගෙවාගෙන යන මේ දිගු සසර ගමනේ නිමාව දකින්න මේ හැම කෙනෙක්ම යම් කැමැත් උපදවාගෙන තියෙනවා. ඒ සසර ගමනේ නිමාව දකින්න ලෞතර බුදුරජාණන් වහන්සේ බොහෝමත්ම කරුණාවෙන් මෛත්‍රියෙන් මහා ප්‍රඥාවෙන් යුතුව අවශ්‍ය කරන ධර්මෝපදේශයන් නොඅඩුව ලෝකයට දේශනා කරලා තියෙනවා. ඒ දේශනා ධර්මය සත්පුරුෂ ආශ්‍රයෙන් ශ්‍රවණය කරගෙන ඒ දේශනාවට අනුව පිළිපැදීමෙන් අනුගමනය කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන දුක කෙලවර කොට ඇති අමා ශාන්තියට පැමිණෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන ගමන් මඟ උපදවා ගැනීම සඳහා උපකාරක ධර්ම දෙකක් දේශනාවෙහි එනවා. ද්වේ හේතු ද්වේ පච්චයෝ, ඒ මඟ උපදවා ගැනීමට හේතු දෙකක් ප්‍රත්‍ය දෙකක් දක්වනවා. පරතෝ ഘോഷය හා යෝනිසෝ මනසිකාරය. ඒ අනුව සත්පුරුෂ ආශ්‍රයෙන් අසා දැනගත යුතු දෙයක් තියෙනවා. ඊළඟට ඒ අසා දැනගත් දේ අනුව තම තමන් විසින් සිතලා මෙනෙහි කරලා කල්පනා කරලා කුමක්ද කළ යුත්තේ, කෙසේද කළ යුත්තේ කියන හඳුනා ගැනීම වෙන්න ඕන. අනුන්ගෙන් අසා ගන්න දැනුම සුතමේ ඥානය. ඒ අනුව තමන් සිතලා මෙනෙහි කරලා ඇති කරගන්න, දියුණු කරගන්න ඥානය භාවනාමය ඥානය, චින්තාමය ඥානය. ඒ චින්තාමය ඥානයට අනුව භාවිතා කරලා වඩලා දියුණු කරලා ඒ ලබන නුවණ භාවනාමය ඥානය. මෙන්න මේ කියන වැඩපිළිවෙල අනුගමනය කිරීමෙනුයි අප හැමත බියකරු සසර කතර තරණය කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ සඳහාම බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර ධර්මයන් අතරේ සුවිශේෂී දේශනාවක් හැටියටයි සතිපට්ඨාන සූත්‍ර දේශනාව සදැහැති බෞද්ධ පින්වතුන් සලකන්නේ. අදත් අපි වෙනදා වගේම
ඒ සතිපට්ඨාන සූත්‍ර දේශනාවට අනුව අපි අපේ ගමන් මඟ පිළියෙල කරගන්නේ කොහොමද කියලයි කියා දෙන්න අදහස් කරන්නේ. ඒ සඳහා పూర్වයෙන් දැනගත යුතු තව බොහෝ දේ තිබුණත් ඒ වෙන්කොට පැහැදිලි කරනවට වඩා සතිපට්ඨාන භාවනාවෙහි යෙදෙමින් ප්‍රායෝගික වෙමින් ඒ පිළිබඳව දැනුවත් කිරීම වඩාත් ප්‍රයෝජනවත් වේවි කියන අදහස ඇති වුණු නිසා අපි අද පටන් ඒ සූත්‍ර ධර්මයට අනුව කමඨහන් පැහැදිලි කරවමින් ඒ තුල අපි දැනගත යුතු අපේ අවධානය යොමු විය යුතු දිශාවන් අනුදිශාවන් පිළිබඳව ඒ සමග පැහැදිලි කරලා දෙන්නට අපි අදහස් කරනවා. පින්වතුන් දන්වා බුදුරජාණන් වහන්සේ මේ උතුම් ගම්භීර දේශනාව සිදු කළේ කොහේදද කියලා. කුරු රට නමින් ප්‍රසිද්ධව එදා පැවතුණු අද දිල්ලිය නමින් ඉන්දියාවේ හඳුන්වන මේ ප්‍රදේශය තුලයි බුදුරජාණන් වහන්සේ එදා කම්මාස ධම්ම නමින් ප්‍රකටව තිබිච්ච නියම් ගමකදී මේ දේශනාව සිද්ධ කරන්නේ. මේ ප්‍රදේශයේ ජීවත් වෙච්ච හැම කෙනෙක්ම බොහෝම ධර්මගරුක සිතත් ප්‍රඥාවත් වඩන ගුණ නුවණින් යුක්ත පිරිසක් හැටියටයි ධර්මයේ සඳහන් වෙන්නේ. දෙසිදස් කම්කරුවන් පවා සතිපට්ඨාන භාවනාවට යොමු වී සිටියා. එපමණක් නොව ඔවුන් අතරේ හැදුණු වැඩුණු සුරතල් සතුන් පවා ඒ කමඨහන් පාඩම් කරගෙන නිතර නිතර කියවමින් භාවිතා කරමින් වාසය කළ බව එක්තරා ගිරවෙකුගේ පිළිබඳව කියවෙන කතා ප්‍රවෘත්තියක සඳහන් වෙනවා. මෙහෙන අරමක හැදුණු ඒ ගිරාපෝතකයා දිනක් වෙනත් කුරුල්ලකු විසින් ග්‍රහණය කරගෙන ගොදුරු කරගන්නට නියපොතු වල පටලවාගෙන රැගෙන යන වෙලාවේ සාමණේර භික්ෂුණීන් වහන්සේලා කෑ ගහලා ශබ්ද කරලා ඒ සතාගෙන් ගිරවා බේරාගෙන මහ මෙහෙණින් වහන්සේගේ සමීපයට ගෙනවිත් මේ තොරතුරු ප්‍රකාශ කළ වෙලාවේ ඒ මහ මෙහෙණින් වහන්සේ ගිරාපෝතකයාගෙන් ඒ අනතුරටපත් වෙච්ච වෙලාවේ නුඹට කුමක් සිතුනේදයි විමසූ වේලෙහි ඇටසැකිල්ලක් තවත් ඇටසැකිල්ලක් විසින් ග්‍රහණය කරගෙන යන්නේ යයි තව නොබෝ වේලාවකින් මේ ඇටකටු ටික විසිර යන්නේ යයි මට කල්පනා වුණාය කියලා කියනවා. මේන් අදහස් කරන්නේ මේන් දෙන අදහස තමයි මේ ප්‍රදේශයේ ජීවත් වෙච්ච හැම කෙනෙක්ම සතිපට්ඨාන භාවනාවට යොමු වී සිටි බව. උන්වහන්සේ මෙබඳු දේශනාවන් ඒ ප්‍රදේශයේදී සිද්ධ කළෙත් එබඳු නුවණකින් යුක්ත වූ නිසාමයි.
ඒ ප්‍රදේශයේ වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේ ප්‍රමුඛ සිව්වන පිරිස අමතලා මේ දේශනාව සිදු කරන්නේ ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ ඒකායන මාර්ගයේ කුමක්දයි පැහැදිලි කරවමි. එහිදී උන්වහන්සේ සතිපට්ඨාන භාවනාව සතිපට්ඨානය දේශනා කරන්නට పూర్වෙන් සතිපට්ඨානය වඩන කෙනෙකුට ලැබෙනා වූ ප්‍රතිලාභ පිළිබඳව පළමු කොට දේශනා කරනවා. වෙනත් සූත්‍රවල දකින්නට නොලැබෙන තරමින් මේ ප්‍රතිපදාව අනුගමනය කරන කෙනෙකුට ලැබිය හැකි ප්‍රතිඵලය කුමක්ද කියන අදහස පළමු කොට විස්තර කළා විවරණය කළා. ශෝක පරිද්ධවානං සත්තානං විසුද්ධිය ශෝක පරිද්ධවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය. මේ සතිපට්ඨානයේ වඩන කෙනෙකුට ලබන්නට පුළුවන් ප්‍රතිඵල ටික එහිදී කියවෙනවා ලෝක සත්වයා තුල පවතින අවිද්‍යා තෘෂ්ණාදී ක්ලේශ ආශ්‍රව ධර්මයන්ගෙන් නිදහස් වෙලා විසුද්ධියට පැමිණීම පිණිස ශෝක කිරීම ගුණ කියා නම කියා හැඬීම් වැළපීම් වේද එබඳු ශෝක පරිදේවයන්ගෙන් අත්මිදීමටත් දුක්ඛ දෝමනස්ස දුක්ඛ කියලා කියනකොට කායික දුක්ඛ දෝමනස්ස කියනකොට මානසික දුක්ඛ කායික දුකින් මානසික දුකින් මිදෙන්නත් ඥායස්ස අධිගමාය ලෞතුරු මග ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය උපදවාගෙන මගඵල ලබන්නත් ඒ මාර්ගඵල කෙලවර නිබ්බානස්ස සච්චිකිරියාය සෝවාන් ආදී මගපෙළිවලින් ඇවිල්ලා නිබ්බානස්ස සච්චිකිරියාය නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්නත් මෙන්න මේ සතර සතිපට්ඨාන දේශනාවය කියලා සතර සතිපට්ඨානයේ වඩන කෙනෙකුට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව දේශනා කළා. නිබ්බානස්ස සච්චිකිරියාය මේ ලෝකේ යම් කෙනෙකුට නිවන සාක්ෂාත් කරන්න පුළුවන් වෙන්නේ ආර්ය ශ්‍රාංගික මාර්ගය සපුරා වැඩි දියුණු කර ගැනීමෙන්. ආර්ය ශ්‍රාංගික මාර්ගය කියන්නේ වඩන්න ඕන එකක්. සෝතාපන්න මාර්ගයට එනකොට ආර්ය ශ්‍රාංගික මාර්ගය උපදවා ගන්නවා. එතනින් එහාට ආර්ය ශ්‍රාංගික මාර්ගය වඩනවා. එතකොට සම්මා දිට්ඨිය වඩන්න ඕන එක. සම්මා සංකප්ප වාචා කම්මන්ත සති සමාධි ආදී මේ සියල්ල වැඩි යුතු ධර්ම.
අරහත් ඵලයට එනකොට ඒ මාර්ගයේ වඩලා අවසන්. ඔන්න ඔය අවස්ථාව අපි ධම්මචක්ක දේශනාවත් එක්ක ටිකක් සැසඳීමක් කළොත් ත්‍රිපරිවට්ටං ද්වාදසාකාරං වට්ට තුනකින් 12 ආකාරයකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්ත කෙනයි නිවන සාත් කරන්නේ. එතකොට නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්න වට්ට තුනකින් 12 ආකාරයකින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වෙනවා. අන්න ඒ අවබෝධයේ පිරීමට යන පිළිවෙල වට්ට තුනකින් දක්වන්නේ. සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන කියලා මේ අවස්ථා තුන දක්වලා තියෙනවා. එතකොට මේ ශාසනයේ යම් විටක ඉදං දුක්ඛන්ති යෝනිසෝ මනසිකරෝති අයං දුක්ඛ සමුදයෝති යෝනිසෝ මනසිකරෝති අයං දුක්ඛ නිරෝධෝති යෝනිසෝ මනසිකරෝති අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යෝනිසෝ මනසිකරෝති තස්ස එවං යෝනිසෝ මනසිකරෝතෝ තීනි සංයෝජනානි පහියන්ති සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසෝ. එතකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන ධර්මයන් ප්‍රහීන වෙන්නේ මෙසේ මෙනෙහි කිරීමෙන්. කෙසේ මෙනෙහි කිරීමෙන්ද? මේ දුකයි, මේ දුක්ඛ සමුදයයි, මේ දුක්ඛ නිරෝධයයි, මේ දුක නිරෝධ කරන පිළිවෙතයි කියලා දකිමින් ඒ චතුරාර්ය සත්‍ය නුවණ පිළිබඳව මෙනෙහි කරන කල්හි අන්න ඒ සතර නුවණ උපදවාගත්ත පහල කරගත්ත අවස්ථාව අපි දර්ශනයට පැමිණීම සත්‍ය ඥාන පහල කර ගැනීම හැටියට කියනවා. එතකොට ඒ අවස්ථාවේ දැනුම් හතරක් තියෙනවා. දුක්ඛ සත්‍යයේ සත්‍ය ඥාන, සමුදය සත්‍යයේ සත්‍ය ඥාන, නිරෝධ සත්‍යයේ සත්‍ය ඥාන, මාර්ග සත්‍යයේ සත්‍ය ඥාන. ඒ සතර නුවණමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. හැබැයි එතකොට සියලු දුක පිරිසිඳ දැකලානේ දුක්ඛ සමුදය සම්පූර්ණයෙන් ප්‍රහාණය වීමක් නේ. සපුරා නිරෝධයේ සාත්වලා නේ. මාර්ගයේ සම්පූර්ණයෙන් වැඩිලා නේ. දැන් දුක සමුදය නිරෝධයේ මාර්ගය පිළිබඳව දැනගත්තා. ඒ දැනගත් අවස්ථාවයි සත්‍ය. දැන් මේ දැනගත් දෙය ප්‍රායෝගිකව යෙදෙන්න ඕන, යොදවන්න ඕන. ඒ අවස්ථාවට කියනවා කෘත්‍ය ඥාන. මාර්ගයේ උපදවා ගත්ත කෙනා ඒ මඟ වඩන්න ඕන. ඒ භාවිතා කරන අවස්ථාව ටිකෙන් ටික දියුණු කරන අවස්ථාව කෘත්‍ය ඥාන. දුක්ඛ සත්‍යයේ කෘත්‍ය ඥාන, සමුදය සත්‍යයේ කෘත්‍ය ඥාන, නිරෝධ සත්‍යයේ කෘත්‍ය ඥාන, මාර්ග සත්‍යයේ කෘත්‍ය ඥාන කියලා කියනවා.
ඊළඟට ඒ ටික වඩාගෙන ගියොත් වැඩිවීමට පිරීමට යනවා. අවසන් වෙනවා. ඒ අවසන් වෙච්ච අවස්ථාව කියනවා කෘත. එතනදී දුක්ඛ සත්‍යයේ කෘත ඥාන, සමුදය සත්‍යයේ කෘත ඥාන, නිරෝධ සත්‍යයේ කෘත ඥාන, මාර්ග සත්‍යයේ කෘත ඥාන. එතනදී දුක පිරිසිඳ දැක්කා. ඉතුරුවක් නෑ දැන්. සියල්ල සම්පූර්ණයි. සමුදය ප්‍රහාණය කළා. තව ඉතුරුවක් නෑ ප්‍රහාණය කරන්න. සියල්ල ප්‍රහාණය කරලා අවසන්. නිරෝධය සාත් කළා. තවත් ඉතුරුවක් නෑ සියල්ල අවබෝධ කරලා අවසන්. මාර්ගයේ වඩලා අවසන් ආයි වඩන්න දෙයක් නෑ. වැඩිමින් පිරීමට ගියා. ඒ අවස්ථාවට කියනවා කෘත කියලා. දැන් අපිට තේරෙන විදිහෙන් ගත්තොත් සත්‍ය ඥාන කියන අවස්ථාවෙන් උපදවාගත් මාර්ගය ටිකින් ටික වඩලා අවසන් පිරීමට ගිය අවස්ථාව කෘත වෙනවා. එතකොට මෙන්න මේ වට්ට තුනෙන් අවස්ථා තුනෙන් චතුරාර්ය සත්‍ය පිළිබඳව සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන වශයෙන් පිරිසිඳ අවබෝධ කර ගැනීම නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්නට තියෙන සුදුසුකම වෙනවා. ඒ නිසා සම්මා දිට්ඨිය කියලා කියන්නේ එකක් නෙමෙයි. ඒක ටිකෙන් ටික වඩන්න ඕන එක. අපි උදාහරණයක් හැටියට ගත්තොත් අඳුරේ තියෙන කාමරයක අපට පුළුවන් වට් 5ක බල්බ් එකක් දැල්වන්න. දැන් අපි කියනවා අඳුර දුරු වුණා, ආලෝකය පහළ වුණා කියලා. හැබැයි අපි මේ බල්බය ගලවලා වට් 25ක බල්බ් එකක් දැම්මොත් දැන් අපි කියනවා අඳුර දුරු වුණා, ආලෝකය පහළ වුණා. දැන් ඉස්සෙල්ලා තැනයි මෙතන තැනයි වෙනස මොකක්ද? ඉස්සෙල්ලත් අඳුර දුරු වුණා, ආලෝකය පහළ වුණා කියලා කිව්වා. හැබැයි අපි ඉස්සෙල්ලා ආලෝකයි කියපු තැන අඳුරක් තියලා තියෙනවා. ඒ 25ක බල්බ් එකක් දැල්ලුවාම ඊට වැඩියෙන් ආලෝක වුණේ ඒ තැන අඳුරක් තිබුණු නිසා. දැන් ආලෝකයි කියපු තැන අපි ඒ බල්බේ වෙනුවට වට් 50ක බල්බයක් දැල්ලුවොත් ඊට වඩා ආලෝකමත්. ඊට වඩා ආලෝක වුණා කියලා කියන්නේ අපි කලින් කතා කළ තැන අඳුරක් තියලා තියෙනවා. ඒ අඳුර දුරු වෙලයි මේ ආලෝකය ලැබුණේ. දැන් අපි වට් 50ක බල්බයක් දැල්වපු තැන එය ඉවත් කරලා වට් 100ක බල්බ් එකක් දැල්ලුවොත් දැන් අපි කියනවා හුඟා ආලෝකමත් කියලා. ඒ කියන්නේ අපි 50ක් දැල්වපු තැන අඳුරක් තිබිලා තියෙනවා. අන්න වොට් ප්‍රමාණය වැඩි වෙන්න ආලෝකමත් වුණා. ආලෝකමත් වුණා කියලා කියන්නේ අඳුර දුරු වුණා කියන එක. එතකොට මේ සම්මා දිට්ඨිය පිළිබඳවත් අපි තේරුම් ගත යුත්තේ ආකාරයෙන්මයි. එනිසා සම්මා දිට්ඨිය කියන එකත් දිනෙන් දින වඩන්න ඕන එකක්, දියුණු කරන්න ඕන එකක්. අන්න ඒ දක්වා වැඩෙන ගමන් මඟ උපදවා ගන්න, අවබෝධ කරගන්න මේ සතිපට්ඨානයමයි බොහෝ උපකාර වෙන්නේ. මේ කියන සත්‍ය කෘත්‍ය කෘත ආදී වශයෙන් සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින්
ඉදිරියට එන්නට පුළුවන් කමක් නෑ කෙනෙකුට දුක් දුම්නස් දරන්නේ නැතුව දුක් දුම්නස් ඉවසා දරා ගන්නට බැරුව ඕනම කායික වූද මානසික වූද දුකක් වේදනාවක් පීඩාවක් විඳ දරා ගැනීමේ හැකියාව ඒකට කියනවා අත්ති වික්ඛවේ ආසවා මේ ආශ්‍රවයක් තියෙනවා ඉවසීමෙන්ම දුරු කළ යුතු ඉවසීමෙන්ම දුරු කළ යුතු ඒ ඉවසීමෙන් දුරු කළ යුතු ආශ්‍රව කෙලෙස් අකුසල් ඉවසීමෙන්මයි දුරු කරන්න ඕන ඉවසන්නේ නැතුව ශාන්තිය නැතුව ඒ ක්ලේශයන් තරණය කරන්න බෑ ඒ නිසා මෙන්න මේ ශාසනයේ කායිකව නැගෙන මානසිකව නැගෙන දුක් දුම්නස් තරණය කරන්නත් සතිපට්ඨානයමයි උදව් වෙන්නේ උපකාර වෙන්නේ ඒ සඳහා අපට ධර්මයේ කියවෙන හුඟක් නිදර්ශන තියෙනවා යම් යම් සාමීන් වහන්සේලා අතීතයේ කෙබඳු දුක් දරාගෙන මේ සතිපට්ඨානයේ වැඩුවද ඒ වැඩීමෙන් මගඵල නිවන් සුව සාක්ෂාත් කරගත්තද කියන අදහස අතීතයේ එක්තරා සහෝදර දෙපළක් බොහොම සමගියෙන් වෙලෙලඳාම් කරගෙන බොහොම සතුටින් වාසය කළා. දිනක් බුදුරජාණන් වහන්සේව මුණ ගැහුණු වැඩිමහල් සහෝදරතුමාට මේ ශාසනයේ පැවිදි වෙන්න අදහසක් ඇති වුණා. බොහොම අමාරුවෙන් සහෝදරයාගෙන් කැමැත්ත අරගෙන තමන් සතු සියලු දේපල සහෝදරයටත් ඒ බිරිඳටත් බාර කරලා බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙලා භාවනා වඩන්න වනාන්තරයට ගියා. සහෝදරයාගේ බිරිඳ කල්පනා කළ යම් විදියකින් වැඩිමල් සහෝදරයා ශාසනයේ කලකිරිලා සිවුරු ඇරලා ආපහු ගෙදර ආවොත් මේ දේපල දෙන්න වෙනවා. එනිසා යම් ධනයක් වැය කරලා හරි සහෝදරයව මරවලා දැම්මොත් අපට සුවසේ සැපසේ දිවි ඇතිතා මේ ධන සම්පත් විඳින්න පුළුවන් කියලා කල්පනා කරලා එක්තරා හොර කණ්ඩායමකට මුදල් ගෙවලා මේ හාමුදුරුවන්ව මරා දමන්න උන්වහන්සේ වැඩ ඉන්න වනාන්තරයට පිටත් කළා. උන්වහන්සේ සක්මන් කරමින් සිටි වෙලාවේ සක්මන් මළුව ඇවිල්ලා වට කළා. ඒ තිස්ස හාමුදුරුව අහනවා පින්වතුනි උපාසකවරුනි මොකද මේ? අපි ආවේ ඔබ වහන්සේව මරා දාන්න. මාව මැරීමෙන් නුඹලට ලැබෙන ප්‍රතිලාභය මොකක්ද? අපට විශාල ධනයක් ලැබෙනවා. එහෙනම් කමක් නැහැ උපාසකවරුනි මාව මැරුවට මට එක දවසකට වරයක් දෙන්න, ඉඩක් දෙන්න. හිත උදෑසන වෙනකම්. හොරු කල්පනා කරනවා මේ බොරුවක් කරලා වංචාවක් කරලා පැනලා යන්නයි හදන්නේ. එනිසා වුන් මේ සඳහා අවස්ථාවක් නොදෙන තැන මං ඒ සඳහා ඇපයක් වෙන්නම්. මේ වනාන්තරයේ ඔබට කවුද ඇප වෙන්න ඉන්නේ? එහිදී ඒ සාමීන් වහන්සේ ලොකු ගල් ගෙඩියක් අරගෙන තමන්ගේ කලව ඇට බිඳ ගන්නවා. කකුලේ කලව ඇට බිඳගෙන උපාසකවරුනි මේ අපේ ඇද්ද දැන් පැනලා නොයන බවට. ඒ හොරු උනත් බොහෝම
කම්පාවෙන් වටපිටාවට වෙලා හෙට උදේ වෙනකන් අවස්ථාව දෙන්න තීරණය කළා. අර දරුණු වේදනාව විඳ දරාගෙන උන්වහන්සේ කල්පනා කළා මේ සංසාරේ ඇවිදින කාලේ කොච්චරනම් සොර සතුරු පහර දීලා මිය යන්නේ නැද්ද? මේ අත්පා බිඳිලා අසරණ වෙලා අනාථ වෙලා නැකිට ගන්න ඇවිද ගන්න බැරුව කී වාරයක් නම් මිය යන්නේ නැද්ද? ඒ නිසා මේ දුක දුකක් නෙවෙයි සංසාර ගමනේ විඳින්න වෙන දුකත් එක්ක සැසඳුව. ඒ නිසා ඉදිරියේ සංසාරේ ගත කරන්න වුණොත් විඳින්න වෙන ඒ මහා දුකෙන් මිදෙන්න මම මේ ස්වල්ප දුක විඳ දරා ගන්නවා ඉවස ගන්නවා. අන්න උන්වහන්සේ ඉදිරියේ විඳින්න තියෙන සසර දුක දැකලා ඒ මහා දුකෙන් මිදෙන්න මේ දුක විඳ දරා ගන්නවා කියලා සිතට වීරිය උපදවාගෙන පසුදින උදෑසන වන විට සව් කෙලසුන් නසා වහන්සේට මහරහත් පදවියටපත් වෙන්න පුළුවන්කම ලැබුණා. අන්න ඒ වගේ දුකක් උනත් දරා ගන්න පුළුවන්කම තියෙන්නට ඕන. පීතිමල්ල හාමුදුරුවන්ට වැද්දෙකු විසින් හීයකින් විදලා දරුණු වේදනා දෙන වෙලාවේ තනකොළ ටිකක් තලලා එලේ ගලන තුවාලය වසාගෙන ඒ දුක දරාගෙන භාවනා කරලා උන්වහන්සේද මහරහත් පදවියටපත් වූ බවත් අපේ ධර්මයේ අපට කියලා දෙනවා මේ අවස්ථාව පිළිබඳව. තවත් සාමීන් වහන්සේ නමක් ව්‍යාග්‍රයෙකුට හසු වෙලා ව්‍යාග්‍රයා විසින් උන්වහන්සේව කෑලි කඩමින් ශරීරය කන වෙලාවේදීත් ඒ වේදනාව යටපත් කරගෙන සතිපට්ඨානේ වඩලා උන්වහන්සේටද සව් කෙලසුන් නසා රහත් පදවිය ලබන්නට තරම් හැකියාව උන්වහන්සේ සතිපට්ඨානයේ තුලින් ඒ ශක්තිය උපදවාගත් බව අපේ ධර්මයේ කියවෙනවා. එනිසා අන්න ඒ තරම් කායික දුකක් උනත් දරා ගන්න පාලනය කරගන්න පුළුවන් හැකියාව මේ සතිපට්ඨානය තුල තියෙනවා. මානසිකව නැගෙන මහා දෝමනස්සයක් උනත් විඳ දරා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. සුබ්‍රහ්ම නම් දිව්‍ය රාජයෙකු දහසක් දෙවඟනන් පිරිවරාගෙන බොහොම සතුටින් වාසය කළ කෙනෙක්. හදිසියේම ඒ දෙවඟනන් 500ක් එකවර මිය ගියා. සුබ්‍රහ්ම දිව්‍ය රාජයා දකිනවා ඒ 500ම මැරිලා ගිහිල්ලා අපායේ ඉපදිලා. ඊළඟට විමසා බැලුවා තමන්ට මොකද වෙන්නේ? තව නොබෝ දෙනකින් ඉතිරි 500ත් එක්කම තමනුත් ඒ තැනම උපදිනවා කියලා දැක්කා. ඊ타ත්ම වෙච්ච සිදුවීමත් වෙන්නට යන සිදුවීමත් දෙක ඉදිරියේ මහා සංතාපයටපත් වෙච්ච සුබ්‍රහ්ම වැනි දෙවිවරු බුදුරජාණන් වහන්සේ හමුවේහි මෙබඳු දේශනාවකට සවන් දීමෙන් ඒ සියලු දෝමනස්යන් සංසිඳවාගෙන සෝවාන් ඵලයේ පිහිටන්නට තරම් හැකියාවක් ලද බව ධර්මයේ කියවෙනවා. එතකොට දුක් දුම්නස් විඳ දරා ගන්නට ඒව යටපත් කරගෙන නැගී සිටින්නේ නැතුව
මගපළවලට එන්න බෑ. පොඩ්ඩක් එක්කුමක් වේදනාවක් එනකොට ඉරියව් වෙනස් කරනවා නම් නූපන් මග උපදවා ගන්න පුළුවන් කමක් නැහැ. එනිසා අපට අන්න ඒ හැකියාවත් මේ සතිපට්ඨානය තුලින් ලැබෙන්න ඕන ලබන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. පටාචාරාවෙනි අසරණ අම්මලා මරණ ඉදිරියේ මොන තරම්නම් දුකට වේදනාවටපත් වෙච්ච කෙනෙක්ද? උන්මත්තක භාවයටපත් වෙච්ච ඇයට පවා මේ ධර්මයේ තුලින් ඒ ශෝක පරිදේවයන් වහා සංසිඳවා ගන්න පුළුවන් වුණා. එනිසා මේ ධර්මය කියලා කියන්නේ අපි ළඟ තියෙන සියලු දුක් ඉක්මවා යන්නට පුළුවන් හැකියාව. අන්න ඒ හැකියාව තියෙන කෙනෙකුට කායික මානසික සියලු දුක් යටපත් කරන්න පුළුවන්. ඒ බඳු හැකියාව ඇති කෙනෙකුට ධම්මග මෙනෙහි කරලා නූපන් මග උපදවා ගන්න පුළුවන්. උපන් මග වඩන්න පුළුවන්. ඒ මගඵල වැඩිමින් නිවන සාක්ෂාත් කරන්න පුළුවන්. හැබැයි ඔය සියල්ල සිද්ධ කරන්න පුළුවන් වෙන්නේ සිතේ නික්ලේශී බව මතයි. අසුද්ධියෙන් යුක්ත කෙනෙකුට, අසුද්ධ කෙනෙකුට ඒ කියන විශේෂත්වයට යන්නට පුළුවන් කමක් නැහැ. සතිපට්ඨානයේ විශේෂයෙන් ඒ අසුද්ධ භවෙන් අපව මුදවලා විසුද්ධියට පමුණුවන මඟ පිළිවෙත වෙන්නට ඕන. අසුද්ධියෙන් විසුද්ධියට පමුණුවන. එතකොට විසුද්ධිය කියලා කියනකොට අපට මතක් වෙනවා සප්ත විසුද්ධිය. සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි, පටිපදා ඥාන දර්ශන විසුද්ධි, ඥාන දර්ශන විසුද්ධි කියලා විසුද්ධි හතක් තියෙනවා. මෙන්න මේ පිළිවෙලින් මේ විසුද්ධි හත සප්ත විසුද්ධියට පැමිණීම සියලු අසුද්ධීන්ගෙන් ඉක්මවන වැඩපිළිවෙල බවට පත් වෙනවා. ධර්මයේ සඳහන් වෙන රත විනීත සූත්‍රය මොහොතකට සිහිපත් කළහොත් සාකේත නුවර ඉඳලා සවැත් නුවරට පිටත් වෙන රජ දරුවෙකු ඒ ගමන වේගයෙන් යන්න ඉක්මනින් යන්න රත හතක් භාවිතා කරනවා. සාකේතයේ ඉඳලා ටික දුරක් එක් රතයකින් ඒ අසුන්ට වෙහෙසටපත් වෙනකොට දෙවනි රතයේ සූදානම් වෙලා තියෙනවා ඒට ගොඩ වෙනවා. ඒ අසයන් දුබල වෙනකොට තුන්වෙනි රතයකට ගොඩ වෙනවා. ඉන් ගමන් කරනවා. ඒ අසයෙන් දුබල වෙනකොට හතරවෙනි රතයට ගොඩ වෙනවා. ඒ අස්ව රතයෙන් ගමන් කරලා ඒ අස්වයෙන් දුබල වෙනකොට පස්වෙනි අස්ව රතයට ගොඩ වෙනවා. ඉන් ගමන් කරලා ඒ අස්වයෙන් දුබල වෙනකොට හයවෙනි රතයටත් එයින් හත්වෙනි රතයටත් ගොඩ වෙලා ගමන් කරලා සවැත් නුවරට එනවා. මේ රත උපමාව සම්බන්ධ කරගෙන රත විනීත උපමාව සම්බන්ධ කරගෙන
සප්ත විසුද්ධීන් පිළිබඳව කළ දේශනාවක් ධර්මයේ අහන්න දකින්න ලැබෙනවා. සීල විසුද්ධියෙන් චිත්ත විසුද්ධියට, චිත්ත විසුද්ධියෙන් ditthi විසුද්ධියට පිළිවෙලින් යන අනුපිළිවෙල කතාවක් ඒ තුලින් කියවෙනවා. එතනදී සාකේත නුවර ඉඳලා සවැත් නුවරටයි යන්නේ. එතකොට රට ටික සාකේත නුවරත් නෙමෙයි සවැත් නුවරත් නෙමෙයි. සාකේත නුවරත් සවැත් නුවරත් නෙමෙයි රට ටික. හැබැයි සාකේත නුවරින් ටික ටික මේ රට වලින් ගමන් කිරීමෙන් සාකේත නුවර ඈත් කරනවා. සාකේත නුවරින් දුරට යනවා. ටික ටික සවැත් නුවරට ලං කරවනවා. හත්වෙනි රථයෙනුත් ගමන් කරලා බැසගත්තාමයි සවැත් නුවරට පැමිණියා වෙන්නේ. අන්න ඒ වගේ අර නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරනවා කියන තැන දක්වා යා යුතු ගමන් මඟ පිළිවෙල තවත් විදිහකින් මේ සප්ත විසුද්ධීන් පිළිබඳව කරන දේශනාවෙන් අපට පැහැදිලි කරලා තියෙනවා. සීල විසුද්ධියෙන් චිත්ත විසුද්ධියට, චිත්ත විසුද්ධියෙන් ditthi විසුද්ධියට මේ ආදී පිළිවෙලින් කියා තිබෙන්නේ සීල විසුද්ධිය කියනකොට සීලයක්, චිත්ත විසුද්ධි කියනකොට සමාධියක්, ditthi විසුද්ධි කියනකොට ප්‍රඥාවත්. ඒ සීල සමාධි ප්‍රඥාවන් දියුණු කරමින් භාවිතා කරමින් කාංකා විතරණ සැක දුරු කරමින් මග නොමග පිළිබඳව හඳුනා ගනිමින් නොමග අත්හැර ප්‍රතිපදාවට යොමු වෙමින් ප්‍රතිපදාවෙන් ඥාන දර්ශනයට සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන මේ අනුපිළිවෙලයි මේ තුලදීද කියවෙන්නේ. මෙන්න මේ කියන අවශ්‍යතාවයන් ටික ඉතුවන්නේ නම් ඉතු වෙන විදිහෙන් සතිපට්ඨානේ භාවිතා කළ හැකි නම් අවසාන ප්‍රතිඵලය ප්‍රාර්ථනා කළත් නොකළත් ඒකාන්තයෙන් ලැබෙන්න ඕන. එනිසා බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන දේශනාව දේශනා කරන්නට ප්‍රථම මෙන්න මේ කියන සියලු ප්‍රතිලාභ මෙලවදීම මේ ජීවිතයේම ලබන්නට පුළුවන් බව අවධාරණය කොට දේශනා කරමිනුයි ඒ සඳහා ගමන් මඟ වූ සතර සතිපට්ඨානය පිළිබඳව කරුණු පැහැදිලි කරන්නට යෙදුණි. එතනදී නිබ්බානස්ස සච්චි කිරියාය නිවන සාක්ෂාත් කිරීම දක්වා යන ගමන් මඟ වැඩපිළිවෙල සීල සමාධි ප්‍රඥා මේත්‍රි ශික්ෂා මාර්ගයෙන් සප්ත විසුද්ධි මාර්ගයෙන් විය යුතු බවයි
සත්තානං විසුද්ධියා කියන තැනින් ආරම්භ කළේ. අසුද්ධ වූ කෙනෙකුට ඒ සුන්දර නිවනට පිවිසෙන්න පුළුවන් කමක් නැහැ. අසුද්ධියෙන් විසුද්ධියට පැමිණෙන්නත් අප ළඟ තියෙන කාය වංක වචී වංක මනෝ වංක භාවයන් දුරු කරලා කාය වාක් මනෝ සුචරිතයන් ගොඩනගාගෙන ඉදිරියට යන්න තියෙන පිළිවෙත සතිපට්ඨානයයි. තව දුරටත් එහාට යන්න සතිපට්ඨාන භාවනාවයි. තව දුරටත් නිවන සාක්ෂාත් කිරීම දක්වා යන්න සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාවයි. මේ සියල්ලයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව තුළ කෙටි කරලා දේශනා කරලා තියෙන්නේ. ඔන්න ඔය දේශනාවන් ටික අපි ටිකක් විමසීමකට ලක් කළහොත් මේ තුල කියවෙන අදහසයි අනිත් සමස්ත දේශනාවන් තුල කියවෙන අදහසෙයි ලොකු වෙනසක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුල අපි ඉගෙන ගත්තා, අපි අහගත්තා සම්මා දිට්ඨිය කියලා සඳහන් කළේ දුක පිළිබඳව දන්නා වූ නුවණ, දුක්ඛ සමුදය පිළිබඳව දන්නා වූ නුවණ, දුක්ඛ නිරෝධය පිළිබඳව දන්නා වූ නුවණ, දුක නිරෝධ කරන පිළිවෙත පිළිබඳව දන්නා වූ නුවණ කියන මේ සතර නුවණටයි සම්මා දිට්ඨිය කියන්නේ කියලා. එතනදී දුක කියන්නේ කුමක්ද කියලා අපි පැහැදිලි කරගතහොත් අපට පුරුදු දේශනා පාඩයක් සිහියට නැගෙනවා. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අප්පියේ සම්පයෝගෝ දුක්ඛෝ, පියේ විප්පයෝගෝ දුක්ඛෝ, යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං, සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. උන්වහන්සේ අනුපිළිවෙලින් දුක පිළිබඳව වෙන වෙනම විස්තර කරලා අවසන් කරන්නේ කෙටියෙන් කියන්නේ නම් පංච උපාදානස්කන්ධය දුකයි, පංච උපාදානස්කන්ධය දුකයි කියන තැනකිනුයි නතර වුණේ. එතකොට මෙන්න මේ දේශනාව පළමු කොට අපට හොඳින් විවරණය කරගන්න වෙනවා මේ සතිපට්ඨාන දේශනාවට පිවිසෙන්න. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා කියනකොට යම් කෙනෙකුට මේන් කියවෙන්නේ මේ බඹයක් පමණ සිරුරයයි, ඒ බඹයක් පමණ සිරුර තුල හටගන්නා වූ විඳීම්, හැඳිනීම්, කල්පනා කිරීම, දැනගැනීම ආදී මේ පංච ධර්මයන්ය කියලා යම් අදහසක්, යම් චිත්‍රයක්, යම් සටහනක් හිතට නැගෙනවා නම් ඒක සම්පූර්ණ අර්ථයක් නෙවෙයි. පංච උපාදානස්කන්ධය කියලා නම් කළ යම් දහමක් වේ නම් අන්න ඒ ධර්මතාවය පිරිසිඳ දකින වැඩපිළිවෙලයි
සතිපට්ඨාන දේශනාව තුල පැහැදිලි කරන්නේ. කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. කාය වේදනා චිත්ත ධම්ම කියන සතර කොටසකින් මේ දේශනාව නිමවා තියෙන්නේ ඒ පංච උපාදානස්කන්ධය පිළිබඳව පිරිසිදු දකින්නමයි. පංච උපාදානස්කන්ධය පිරිසිදු දැකීමයි දුක දැකීම කියලා කියන්නේ. දුක දැනගන්න පුළුවන් වෙන්නේ, දුක දැක ගන්න පුළුවන් වෙන්නේ පංච උපාදානස්කන්ධයේ පිරිසිදු දැකීමෙන්. පංච උපාදානස්කන්ධයේ පිරිසිදු දැක්කනම් දුක පිරිසිදු දැක්කා. දුක පිරිසිදු දැක්කනම් පංච උපාදානස්කන්ධයේ පිරිසිදු දැක්ක වෙනවා. ඒ අනුව කායානුපස්සනාව හැටියට රූප උපාදානස්කන්ධය පිළිබඳවත් වේදනානුපස්සනාවෙන් වේදනාස්කන්ධය වේදනා උපාදානස්කන්ධය පිළිබඳවත් චිත්තානුපස්සනාවෙන් විඥානස්කන්ධය විඥාන උපාදානස්කන්ධය පිළිබඳවත් ධම්මානුපස්සනාවෙන් සංඥාස්කන්ධය සංඛාරස්කන්ධය පිළිබඳවත් විමසන පිරිසිදු දකින වැඩපිළිවෙලයි මේ තුල කියවෙන්නේ. දුක දුක හැටියට දකිනකොට සමුදයත් ඒ පිළිබඳවම සමුදයත් ඒ සමගම පිරිසිදු දකින්න පුළුවන්. මොකද දුකයි දුක්ඛ සමුදයයි කියන දෙකම එකටමයි යෙදিলা තියෙන්නේ. දුක දුක්ඛ සමුදයත් කියන දෙක එකටම යෙදෙන තැන නිරෝධයේ මාර්ගයේ යෙදෙන්නේ නැහැ. යම් තැනක දුකයි සමුදයයි දෙක වෙන් වෙලා පේනවද ඒ වෙන් වෙන තැන නිරෝධයටයි මාර්ගයටයි ඉඩ ලැබෙනවා. එතකොට මේ සතිපට්ඨාන වැඩපිළිවෙල තුල දුක්ඛත් සමුදයත් කියන දෙක වෙන්ව පේන විදිහට වෙන වෙනම හඳුනා ගන්න පුළුවන් විදිහේ වැඩපිළිවෙලක් වෙන්නට ඕන. ඒ දෙක වෙනම ප්‍රකට වෙන විදිහෙන් යන වැඩපිළිවෙලක් වෙන්න ඕන සතිපට්ඨාන භාවනාව. මොකද දුක දුක හැටියට පිරිසිදු දකින කොටයි සමුදය ප්‍රහාණය වෙන්නේ. සමුදය ප්‍රහාණය වන විටයි නිරෝධේ සාත් වෙන්නේ. නිරෝධේ සාත් තුනා කියන්නේ මාර්ගයේ වැඩිලා. එතකොට අපිට දුක පිරිසිදු දකින්නවා කියන එකේ අවස්ථා තියෙනවා. අපි කලින් සඳහන් කළා සත්‍ය කෘත්‍ය කෘත. ඉස්සෙල්ලාම වෙන්නේ මේ දුකයි කියලා දැනගන්න. මේක නේද දුක්ඛ සමුදය කියලා දැනගන්න. මේ නිරෝධයයි මේ මාර්ගයයි කියලා දැනගන්න. ඊළඟට ඒ දැනගත්ත දේ තවදුරටත් වඩන්න. තවදුරටත් ඒ දැනුම දියුණු කරන්න. කෘත්‍ය. අවසානයේ ඒ සියල්ල පිරීමට යනවා. එතකොට අපි කියනවා කෘත කියලා. එරහතන් වහන්සේ අපි උන්වහන්සේව හඳුන්වනවා කතකිච්ච. එවිට උන්වහන්සේ කීනා ජාති වූ සිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නා පරං ඉත්තත්තායාති. ජාතිය ක්ෂේවිය බඹසර වැස නිමවිය. අනුපාදා පරිනිර්වාණය පිණිස යමක් කළ යුතු වූයේ නම් ඒ සියල්ල නිමා කරන ලදී කියන
මේ උදානීය ලෝහ හමුවෙහි ප්‍රකාශනයට පත් කරන්නේ අන්න ඒ තැනට පැමිණීමෙන්. එතකොට අන්න ඒ දක්වා යන සත්‍ය කෘත්‍ය කෘත කියන මේ ඥාන උපද්දවන වැඩපිළිවෙල වෙනවා සතිපට්ඨානය. අපි එතකොට සතිපට්ඨානය කියලා කියන්නේ කුමන හෝ භාවනාවක්, භාවනා වැඩිවීමක් කියන තැනින් ධ්‍යාන සමාපatti ලබා ගන්නවා කියන තැනකින් නතර වෙන එකක් නෙවෙයි. අර දුක්ඛ පිළිබඳව, සමුදය නිරෝධේ මාර්ගය පිළිබඳව සත්‍ය ඥානයේ පටන් ඉහළට යන දැනුම නුවණ වැඩෙන වඩන පිළිවෙල වෙන්න ඕන. ඒ නිසා ආනාපාන සතිය ඉඳලා කායානුපස්සනාවට අදාළව, වේදනානුපස්සනාවට, චිත්තානුපස්සනාවට, ධම්මානුපස්සනාවට අදාළව දේශනා කළ හඳුන්වා දෙන හැම කමඨහනක් තුලම අන්න ඒ අවබෝධය ලැබෙන්න ඕන. ආනාපාන සති ආස්වාස ප්‍රස්වාසයේ පිළිබඳව සිහිය පැවැත්වීම මේ සරුවක්ඥ ශාසනයේ විතරක් පවතින භාවනාවක් නෙවෙයි. Hindu ධර්මයේ තුල ආස්වාසයේ ප්‍රාස්වාසයේ පිළිබඳව කෙරෙන ආනාපාන සතිය මේ නමින් නොයදුනාට ප්‍රාණයාමයේ නමින් දකින්නට ලැබෙනවා. ඒ ප්‍රාණයාමයේ තුලත් වුන් ධ්‍යාන සමාපatti උපදවා ගන්නවා. හැබැයි අපි මේ ශාසනය තුල ආනාපාන සතිය ඒ බඳු ඉලක්කයකට නෙමෙයි යොමු කළ යුත්තේ. ඊට වඩා සත්‍ය ඥාන පිළිබඳව සත්‍ය අධ්‍යක්ීම් එකතු කරගෙන ඒ සත්‍ය පාදක කරගෙන ධර්ම ගවේෂණයකට පිවිසෙන්න තියෙන මාර්ගයේ දොරටුව වෙනවා ආනාපාන සති කර්මස්ථානය. ඉතින් අපි ඊට එහාට අද දවසේ කතා කරන්නට වෙලාවනේ, අපේ කාලය අවසන් වෙලා. ඊළඟට සතියේ අපි මේ පිළිබඳව එතනින් එහාට කරුණු පැහැදිලි කරලා දෙන්න අදහස් කරනවා. අපි දන්න පමණකින් අපි බලමු ඒ අනුව මේ ගමන් මඟ හඳුනාගෙන මේ ජීවිතය තුලම අපිටත් අසුද්ධියෙන් විසුද්ධියට, ශෝක පරිදේවයන්ගෙන් ඉක්මීලා, දුක් දුම්නස් අතහැරලා මගඵල නිවන් සුව සාක්ෂාත් කරගන්නට හැකියාව ලැබෙවුදෝ කියලා. ඉතින් අපි මේ වෙලාවේදී ඒකාන්ත කොට සත්‍ය කොට මේ හැම දිනාටම මේ ජීවිතේම මේ ගෞතම බුදු සසුනේම නොදුරු දිනකදීම ඒ සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ සතිපට්ඨාන දේශනාවම හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. අදත් මේ උතුම් ධර්ම දේශනාව තුළින් සිද්ධ කරගත්ත උතුම් කුසල පුණ්‍ය සම්පත්තිය පළමු කොට මතු දිනක බුදුවලුවක් සනසන ආර්ය මෛත්‍රී නාථ නිබ්බෝසතාණන් වහන්සේ ඇතුළු
බුද්ධ බෝධිසත්වයන් වහන්සේලාටත් අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ශාසන මාමක උපකාරක පින් කැමති සියලුම දිව්‍ය රාජ සමූහයාට පින් අයිති වේවා දිවයිසුරු වැඩි දියුණු වේවා පතන බෝධියෙන් අමා මහ නිවනින් සනසෙත්වායි සාදු කියලා දෙවියන්ට පින්දේ. ඔබ අප හැම දෙනා නමින් නැසී මිය පරලෝකීය මව්පිය සහෝදර ගුරුවර ඥාති මිත්‍ර දූ දරු හිතවත් අසල්වැසි සකල විද ඥාතිවරු මේ පින්ගෙන සපතටපත් වේවා දෙව් සපතින් මිනිස් සපතින් සපවත්ව උතුම් ලෞතුරු සුවයෙන් සැනසේවායි සාදු කියලා පුණ්‍යානුමෝදනා කරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටත් පින්වත් හැම දෙනාටත් හැදු වැඩි ගුරු දෙමාපිය දූ දරු පවුල්වල සෑම සියලු දෙනාටත් ධර්ම ශ්‍රවණය කරන සෑම සියලු දෙනාටත් මේ පුණ්‍ය බලයේ කුසල බලයේ තුනුරුවන්ගේ ආනුභාවී ආශිර්වාදය කරන කොටගෙන දුරුසමාන අදුරුසමාන අපලව දුරු කරදර බාධක කාය චිත්ත පීඩාවන් දුරු වී අතුරුාන්තරාවන් මගහැරී නිදුක් නිරෝගී භව චිර ජීවනයේ සියලු යහපත සියලු ශාන්තිය සියලු සහනීය සැනසෙල්ල උදා වේවා. කරන කියන සියලු යහපත් කටයුතු දිනෙන් දින දියුණු වේවා. ලෞකික ලෝකෝත්තර ප්‍රාර්ථනා අපේක්ෂාවන් වහවහ සමුර්ධ වේවා. සසර ගමනේ සරණාතුරු නරකාදී දුගති බයකට සාපිපාසාදී දුකකට නොපැමිණ දුර්ජන ඇසුරෙන් මිදී සත්පුරුෂ ඇසුරෙන් තව තවත් දහම් මගට කුසල් මගට යොමුව සත්‍ය ධර්මයන්ගේ අවබෝධයෙන් උතුම් මඟඵල නිවන් සුව කල් නොවේවාම අපි හැම දිනාටම ලැබේවා සැලසේවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර ප්ලාස්ටෝහි පිහිටි ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ වස්සාන සමය වෙනුවෙන් ඔබ වෙත ගෙනෙනා වූ විශේෂ සතිපට්ඨාන ධර්ම දේශනා මාලාව. දේශකයන් වහන්සේ පූජ්‍යපාද පිටිගල ගුණරත්න ස්වාමීන් වහන්සේ